හරි. අපි බලමු අද මුලින්ම කතා කරන්න හදන්නේ ගුරුත්ව කේන්ද්‍රය කියන පාඩම. හරි. ගුරුත්ව කේන්ද්‍රය කියන පාඩමේ මුලින්ම කතා කරන්න කියන්නේ තලයක තියෙන අංශු කීපයක ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම හොයන එක. හරි. මේ පාඩමේ ඉස්සරහට තව කතා කරනවා ගොඩක් සමහර ඝන වස්තු වල ගුරුත්ව කේන්ද්‍රය පිහිටීමේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි කේතුව අර්ධගෝලය වගේ වස්තුන් වල ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම ගැන කතා කරනවා. මුලින්ම මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ තලයක තියෙන වස්තු කීපයක නැත්නම් අංශු කීපයක ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම හොයන එක. හරි. මුලින්ම බලමු මෙන්න මේ රූපයේ තියා මේ තියෙන y අක්ෂය, මේ තියෙන x අක්ෂය, මෙතන තියෙනවා simple m1 කියලා ස්කන්ධයක්, මෙතන තියෙනවා simple m2 කියලා ස්කන්ධයක්, මෙතන තියෙනවා simple m3, මෙතන තියෙනවා simple m4 කියලා ස්කන්ධයක්. හරි. මෙන්න මේ m1 කියන ස්කන්ධයේ පිහිටීම ලියන්න පුළුවන් x1 y1 කියලා. මේකේ පිහිටීම x2 y2, මේකේ x3 y3, මේක x4 y4. හරි. මට පුළුවන් මෙන්න මේ y අක්ෂයේ ඉඳන් මේ m1 ස්කන්ධයට තියෙන දුර x1 කියලා ගන්න. මොකද ඒකේ x ඛණ්ඩාංකය x1 නම්. ඒ වගේම m2 කියන ස්කන්ධයේ ඒ දුර ගන්න පුළුවන් x2 කියලා. m3 වලට මට ගන්න පුළුවන් ඒක x3 කියලා. ඒ වගේම m4 වලට y අක්ෂයෙන් ගන්න තියෙන දුර ගන්න පුළුවන් x4 කියලා. හරි. දැන් මම කරන්නේ මේ y අක්ෂය වටා මෙන්න මේ අංශු පද්ධතියේ ගූර්ණවල බීජයිකයක් ගන්නවා. මම මේ ගූර්ණයේ බීජයිකය g කියලා ගන්නවා. මම මුලින්ම කරන්න ඕනේ ගූර්ණ ටික ලියන්න යන්නේ. හරි. ඒතර m1 ස්කන්ධයේ තියෙන ලම්බක දුර x1 නම් මට ලියන්න හැකි m1 x1. හරි. ඊපස්සේ m2 වලට ගත හැකි ධන m2 x2, m3 වලට ගන්න පුළුවන් ලම්බක දුර x3 හින්දා m3 x3. මේ වගේම m4 වලට ගත හැකි මට m4 x4 කියලා. හරි. ඔය තියෙන්නේ එතකොට මේ අංශු පද්ධතියේ y අක්ෂය වටා ගූර්ණවල එකතු. හරි. මම දැන් ලියනවා මේ පැත්තෙන් මෙන්න මේ අංශු හතරට. පියන තියෙන අංශු හතරනේ, මේ හතරට සංප්‍රයුක්ත අංශුවක්. කියන්නේ මේ අංශු හතර වෙනුවට දාන්න පුළුවන් තනි අංශුවක්. මේ y අක්ෂය x අක්ෂය මම ගන්නවා කැපිටල් M කියලා. හරි. මේ අංශු හතරට දාන්න පුළුවන් තනි ස්කන්ධයේ කැපිටල් M නම් ඔය කැපිටල් M වල අගේ මට ලියන්න පුළුවන් මේ අංශු හතරෙන් මොකද්ද? එකතුවක් විදිහට. M1 ධන, M2 ධන, M3 ධන, M4. හරි. මේ වස්තුවේ පිහිටීම මට කියන්න පුළුවන් x බා y බා කියලා. හරි. මේ අංශු හතර වෙනුවට දාපු තනි අංශුව අරකනම් ඒ අංශුවේ පිහිටීමේ x ඛණ්ඩාංකය මෙන්න මේ වස්තු හතරේ, මේ අංශු හතරේ ගුරුත්ව කේන්ද්‍රයේ x ඛණ්ඩාංකයට සමාන වෙන්න ඕනේ. හරි. ඒ නිසා මම මේම ගන්නවා. මෙන්න මේ අංශුවේ y අක්ෂය වටා ගූර්ණය ගන්නවා මම g1 කියලා. ඒ g1 සමාන වෙන්න ඕන කැපිටල් M වැඩි කිරීම x බාර්. මේකෙත් y අක්ෂය වටා ගන්නවා. හරි. එතකොට කැපිටල් M වල මට දාන්න පුළුවන් මේ ප්‍රකාශනය m1 ධන, m2 ධන, m3 ධන, m4 වාරයක් x බාර්. හරි. එතකොට මම කිව්වා මේ අංශු හතර වෙනුවට දාන්න පුළුවන් තනි අංශුව අරගෙන, කියන සංප්‍රයුක්තය අරගෙන මට පුළුවන් කියන්න y අක්ෂය වටා අංශු පද්ධතියේ ගූර්ණවල බීජයික්‍ය සමානයි y අක්ෂය වටා සංප්‍රයුක්තයේ ගූර්ණවල බීජයික්‍ය. හරි. එහෙනම් මම ලියනවා මේ විදිහට g සමානයි g1 කියලා. හරි. දැන් මම සුළු කරනවා. ඉතින් ලියනවා m1 x1 ධන, m2 x2 ධන, m3 x3 ධන, m4 x4 සමානයි m1 ධන, m2 ධන, m3 ධන, m4 වාරයක් x බාර්. හරි. මට මේකෙන් x බාර් හොයාගන්න පුළුවන්. x බාර් සමානයි
m1 x1 ධන m2 x2 ධන m3 x3 ධන m4 x4 බෙදීම m1 ධන m2 ධන m3 ධන m4. හරි මේක දිහා බලලා මට කියන්න පුළුවන් මෙතන m1 x1 m2 x2 m3 x3 m4 x4. හරි මම මෙතන වස්තුන් හතරයි ගත්තේ. වස්තු හතරක් ගත්තාම තමයි මට මෙතන m4 x4 වෙන හතරක් ආවේ. හරි එහෙනම් මම ගන්නවා මෙතන වස්තු n ප්‍රමාණයක් තියෙනවා කියලා සලකලා. එතකොට පුළුවන් මට මේ ප්‍රකාශනයේ දිගටම mn xn වෙනකන් ලියන්න. ඒ වගේ යට ප්‍රකාශනයෙන් මට පුළුවන් m4 ඉඳන් mn වෙනකන් ලියන්න. හරි මට පුළුවන් මේ ප්‍රකාශනය මේ විදිහට කෙටි කරලා ලියා ගන්න. x bar සමානයි සිග්මා i සමානයි 1 සිට n දක්වා mi xi සම්පූර්ණ බෙදීම යට ප්‍රකාශනය ලියන්න පුළුවන් සිග්මා i සමානයි 1 සිට n දක්වා mi. එතකොට මේක තමයි x bar වලට ආපු ප්‍රකාශනය. මම ඉස්සලා කිව්වා x bar කියන්නේ මේ වස්තුන් හතරේ මේ අංශු පද්ධතියේ සංප්‍රයුක්තයට නැත්නම් සංප්‍රයුක්තයට තියෙන x කණ්ඩායම. එහෙම නැත්නම් මේ අංශු හතරේ ගුරුත්ව කේන්ද්‍රයේ x කණ්ඩායමකයි. හරි ඔය විදිහට මට පුළුවන් ඔය විදිහට මට පුළුවන් x අක්ෂය වටා මේ අංශු පද්ධතිය ගුණ කරන්න. හරි මෙන්න මේ දිග ගන්න පුළුවන් මට y1 කියලා. මේ දිග y2 මේ ටික y3 ඒ වගේ මේ ටික ගන්න පුළුවන් y4 කියන. හරි මම ඉස්සලා වගේම කරන්නේ y අක්ෂය වටා. ඉස්සලා ගත්තේ y අක්ෂය වටානේ දැන් ගන්න x අක්ෂය වටා මෙන්න මේ අංශු පද්ධතිය ගුණවල වීජය. ඒක මම ගන්නම් g2 කියන. g2 සමානයි m1 y1 ධන m2 y2 ධන m3 y3 ධන m4 y4. හරි ඔය තියෙන්නේ x අක්ෂය වටා මේ අංශු පද්ධතිය ගුණවල එකතු. ඒ වගේම මම දැන් සංප්‍රයුක්තය ඉස්සෙල්ලා වගේ ලියාගත්තොත් මේ විදිහට y x bar y bar කියන සංප්‍රයුක්තයේ පිහිටීම m1 ධන m2 ධන m3 ධන m4 ඔය තියෙන මේ අංශු හතරේ සංප්‍රයුක්තයේ ස්කන්ධය. එතකොට සංප්‍රයුක්තයේ මම ගන්නවා ගුණ x අක්ෂය වටා. ඒක මට ලියන්න පුළුවන් g4 කියලා මම ගන්නවා. m1 ධන m2 ධන m3 ධන m4 වාරයක් y bar. මේක ගත්තේ මම x අක්ෂය වටා. මේක ගත්තේ x අක්ෂය වටා. හරි ඔය වගේ මේ ගුණ දෙක සමාන කරලා කලින් කිව්වා වගේ මේ පද්ධතියේ සංප්‍රයුක්තය මේක නම් මේ පද්ධතියේ x අක්ෂය වටා ගුණවල වීජය එක්ක සමාන වෙන්න ඕනේ. සංප්‍රයුක්තයේ x අක්ෂය වටා ගුණවල වීජය එක්ක. හරි දැන් මම ඊපස්සේ g2 සමානයි g4 කියලා ගත්තොත් මම ලියන්න පුළුවන් මේ ප්‍රකාශනය m1 x1 ධන m2 x2 ධන m3 x3 ධන m4 x4 සමානයි m1 y1 ධන m2 y2 ධන m3 y3 ධන m4 y4 සමානයි m1 ධන m2 ධන m3 ධන m4 වාරයක් y bar. හරි ඕවගෙන් y bar වලට ප්‍රකාශනයක් මට අර විදිහටම ලියන්න පුළුවන්. ලියලා y bar වලට මට ගන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රකාශනයක්. ඒක මට ලියත හැකි. මේ විදිහට y bar සමානයි සිග්මා i සමානයි 1 සිට n දක්වා mi yi බෙදීම සිග්මා i සමානයි 1 සිට n දක්වා mi. හරි දැන් මට පුළුවන් මේ ගුරුත්ව කේන්ද්‍රයේ කණ්ඩායම ලියන්න. ගුරුත්ව කේන්ද්‍රයේ කණ්ඩායමකේ g සමානයි
x bar y bar කියලා අපි ගත්තේ. මම දැන් දන්නවා x bar කියන්නේ මොකද්ද? sigma i සමාන 1 සිට n දක්වා mi xi බෙදීම sigma i සමාන 1 සිට n දක්වා mi y bar මොකක්ද කියලා මම දන්නවා. sigma i සමාන 1 සිට n දක්වා mi yi බෙදීම sigma i සමාන 1 සිට n දක්වා mi. ඒක තමයි මේ වස්තු පද්ධතිය අපි ගත්ත වස්තු පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය ගණ්ඩාංක. හරි. බලමු කලින් කියලා දුන්න තියරි එකත් එක්ක මේ ගන්න හදන්නේ කොහොමද කියලා. මේ ගන්න තියෙන්නේ මෙතන සමචතුරස්‍රාකාර තලයක් තියෙනවා. මෙතන සමචතුරස්‍රාකාර තලයක් තියෙනවා. මේක පැත්තේ දෙකයි මේක පැත්තේ දෙක a. හරි. අපි ඉස්සෙල්ලා කිව්ව තියරි කියනවා x bar කියන්නේ අපේ sigma i සමාන 1 සිට n දක්වා mi xi සම්පූර්ණයෙන් බෙදීම sigma i සමානයි 1 සිට n දක්වා mi. හරි. එතකොට මේකේ x bar හොයාගන්න නම් මම mi හොයාගන්න ඕනේ xi හොයාගන්න ඕනේ. හරි. mi කියන්නේ මෙන්න මේ වස්තුන් වල ස්කන්ධ. මේ වස්තු ස්කන්ධය මට ගන්න පුළුවන් මේක පැත්තක දෙකයි එන 2a වැඩි කිරීම 2a කියන්නේ මේකේ වර්ගඵලය. ඒක වැඩි කරා නම් ඒකක දිග ස්කන්ධය ඒක වර්ගඵලයක ස්කන්ධය m ගෙන් මට පුළුවන් මේකේ සම්පූර්ණ ස්කන්ධය ගන්න. එතන මේ සුළු කරලා ගත්තාම එනවා 4a වර්ග m. එතකොට මේකේ ස්කන්ධය 4a වර්ග m. මම m කියලා කිව්වේ ඒකක වර්ගඵලයක ස්කන්ධය. හරි. ඊට මේකේ ගන්න පුළුවන්. මේකේ වර්ගඵලය ගත්තොත් a වැඩි කිරීම a ඒක වැඩි කරා නම් ඒකක වර්ගඵලයක ස්කන්ධය m ගෙන් මට පුළුවන් මේකේ ස්කන්ධය ගන්න a වර්ග m කියලා. හරි. එතන මම ස්කන්ධ දෙක වෙන වෙනම හොයාගත්තා. දැන් මම xi ටික හොයාගන්න. xi කියන්නේ මේ අදාළ වස්තුන් වලට y අක්ෂයේ ඉඳන් තියෙන දුර. y වස්තුන් වල ගුරුත්ව කේන්ද්‍රය y අක්ෂයේ ඉඳන් තියෙන දුර. හරි. එතකොට මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන අපි දන්නවා සමචතුරස්‍රයේ නම් ගුරුත්ව කේන්ද්‍රය ඉන්නේ ඒකේ කේන්ද්‍රය. එහෙම නැත්නම් විකර්ණ දෙක ඡේදනය වෙන තැන. හරි. එතකොට මේ දිග 2යි එන මේ හරි මැද්ද මට ගන්න පුළුවන්. මෙතන ඉඳන් ඒ දුරකින් තියෙනවා. ඒ වගේ මෙතන ගන්න පුළුවන්. මෙතන ඉඳන් මේ දුර තියෙනවා a බෙදීම 2කින්. මෙතන ඉඳන් ගත්තොත් ඒකට 2i ප්‍රමාණය එකතු වෙන්නේ. එහෙනම් මට ගන්න පුළුවන් මේ විදිහට මෙතන ඉඳන් සම්පූර්ණව මෙතෙන්ට තියෙන දුර මේ මැද්දට තියෙන දුර ගන්න පුළුවන් 2a ධන a බෙදීම 2ක්. ඒ කියන්නේ 5a බෙදීම 2ක්. හරි. දැන් මම අකට ආදේශ කරනවා. x bar සමානයි sigma mi xi. ඒ කියන්නේ mi එකේ xi එකේ ගුණිතවල බීජයි. mi කියන්නේ 4a වර්ග m. 4a වර්ග m. xi කියන්නේ ඒකේ a. හරි. එකතු කිරීම. මෙතන mi කියන්නේ a වර්ග m. ඒකේ xi කියන්නේ 5a බෙදීම 2යි. a වර්ග m වැඩි කිරීම 5a බෙදීම 2යි. හරි. සම්පූර්ණයෙන් බෙදීම mi කියන්නේ මෙන්න මේ ස්කන්ධ දෙකේ එකතුව. එහෙනම් මට ගන්න පුළුවන් 4a වර්ග m එකතු කිරීම a වර්ග m කියලා. හරි. ඒතකොට x bar සමානයි මම මේක සුළු කරලා ගන්නවා. මේ m ට මේ m කැපිලා යනවා මේ විදිහට. මේ a වර්ගට මේ a වර්ග කැපිලා යනවා. ඒක උඩ ඉතුරු වෙනවා 4a ධන 5a බෙදීම 2 බෙදීම සම්පූර්ණ බෙදීම 4 ධන 1 ඒ කියන්නේ 5යි. හරි. සුළු කරලා ගත්තාම එනවා 4 2 8යි 8යි 5යි 13යි. a බෙදීම 2 සම්පූර්ණ බෙදීම ආයි 5. ඒ කියන්නේ මේක සමාන වෙනවා 13යි a බෙදීම 10යි. එහෙනම් x bar ගන්න පුළුවන් මට 13යි a බෙදීම 10යි කියලා. හරි. එතකොට මට පේනවා මේ වස්තු පද්ධතිය x අක්ෂය වටා බැලුවට පස්සේ උඩ පැත්තයි යට පැත්තයි මොකද වෙන්නේ? එකිනෙකට සමාන. ඒ කියන්නේ උඩ පැත්තයි යට පැත්තයි සමානයි කියන්නේ මේ වස්තු පද්ධතිය x අක්ෂය වටා සම්මිතිකයි. හරි. x අක්ෂය වටා සම්මිතිකයි කියන්නේ මේ වස්තු පද්ධතිය y bar කියන කණ්ඩායම. නැත්නම් ගුරුත්ව කේන්ද්‍රයේ y කණ්ඩායම. y bar කියන එක මොකද වෙන්නේ? y bar කියන එක මට ගන්න පුළුවන් බිඳුවයි කියලා. හරි. මම ඒකට හේතුව ලියනවා. පද්ධතිය x අක්ෂය වටා සමමිතික නිසා y bar සමානයි බිඳුව.
එහෙනම් මට ගුරුත්ව කේන්ද්‍රය කණ්ඩායමේ මේ විදිහට ලියන්න පුළුවන්. එම නිසා G සමානයි 13යි 13යි a බෙදීම 10 බිඳුව කියලා. හරි. ඊට ඊළඟ ගාන බලමු. මේ ගානේ මෙතෙන්ට වෘත්තයක් ඇවිල්ලා දිනවා මෙතෙන්ට ඇවිල්ලා දිනවා ඍජු ගෝණාශ්‍රයක්. හරි. අර වගේම අපි මුලින්ම කරන්න ඕනේ x බාර කියන්නේ මොකද්ද අපි x බාර කියන්නේ සිග්මා i සමාන 1 සිට n දක්වා mi xi සම්පූර්ණ බෙදීම සිග්මා i සමාන 1 සිට n දක්වා mi. අර වගේ මුලින් මම කරන්නේ මේකේ mi කියන එකයි xi කියන එකයි වෙන වෙනම හොයාගන්න. මේකේ mi මේකෙත් මම ගන්නවා ඒකක වර්ගඵලයේ ස්කන්ධය සිම්පල් m කියලා. හරි. එතකොට මේකේ වර්ගඵලය ලියන්න පුළුවන් මට. 4i වැඩි කිරීම 3i. ඒක ඒකක වර්ගඵලයේ ස්කන්ධය m වලින් වැඩි කරා නම් මේක සම්පූර්ණ ස්කන්ධය ගන්න පුළුවන්. 4 3 12යි 12යි a වර්ග m. එතන මේ ඍජු කෝණාශ්‍රී ස්කන්ධය 12යි a වර්ග m කියලා ගන්න පුළුවන්. මෙතන ස්කන්ධය ගන්න පුළුවන් මේකේ වර්ගඵලය මම දන්නවා මේක වෘත්තයක් කියලා. වෘත්තයේ මේකේ විස්කම්භය 2යි කියලා දීලා තියෙනවා. එහෙනම් විස්කම්භය 2යි නම් අරය a. දැන් මට ලියන්න වර්ගඵලය 5a වර්ගය. හරි 5a වර්ගය ඒකක වර්ගඵලයේ ස්කන්ධය m වලින් වැඩි කරා නම් මට ගන්න පුළුවන් මේකේ සම්පූර්ණ ස්කන්ධය. එහෙනම් 5a වර්ග. හරි මේක ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයකත් අපි දන්නවා වෘත්ත කේන්ද්‍රයේ තියෙන එකේ විකර්ණ දෙක ඡේදනය වන ලක්ෂ්‍ය. ඒ කියන්නේ මෙන්න මෙතන. 4i මේ දිග නම් මෙතන ඉඳන් මෙතන තියෙනවා 2i දිග. එතකොට මෙතන වෘත්තයක අපි දන්නවා වෘත්ත කේන්ද්‍රයේ තියෙන එකේ කේන්ද්‍රය. හරිමද? එතකොට අපි දන්නවා මේ දිග a. මොකද ඒක අරේ a කියන්නේ. අරේ a නම් මේ දිග a. මේ දිග a මෙතන ඉඳන් මෙතන 4i. එහෙනම් මෙතන ඉඳන් මේ y අක්ෂයේ ඉඳන් මේ කේන්ද්‍රයට තියෙන ඔක්කොම 5i a දිග. හරි. xi දන්නවා අපි මේකෙත් xi දන්නවා දෙකේම mi යගෙනුත් දන්නවා. මම අරකට ආදේශ කරනවා. සිග්මා mi xi කියන්නේ mi xi ගුණිතයේ එකතු. එහෙනම් x බාර සමානයි mi කියන්නේ මේකේ 12යි a වර්ග m 12යි a වර්ග m වැඩි කිරීම xi කියන්නේ ඒකේ xi යගේ 2යි. මම කො xi කියන්නේ මේ අදාළ වස්තුන් වල ගුරුත්ව කේන්ද්‍රයට y අක්ෂයේ ඉඳන් තියෙන දුර. හරි. ඒක එකතු කිරීම මේක mi කියන්නේ 5a වර්ග m. හරි. ඒක xi වලගේ 5i. වැඩි කිරීම 5i. සම්පූර්ණයෙන් බෙදීම 12a වර්ග m ධන 5a වර්ග m. දැන් සුළු කරලා ගන්න. ඉස්සලා වගේ මම m වලට m කපලා දානවා. a වර්ගයටත් මේ a වර්ගය මෙහෙම කපලා දානවා. ඒතර ඉතුරු වෙනවා මට x බාර සමානයි 12 + 2 24යි a ධන මෙතන 5 වැඩි කිරීම 5 කියන්නේ 5යි 5a බෙදීම 12 ධන 5. මම ඒකක් එළියට ගන්නවා. මේක x බාර සමානයි 24 ධන 5යි 5 වාරයක් a සම්පූර්ණ බෙදීම 12 ධන 5. හරි ඔය තියෙන එතකොට මේක තව සුළු කරන්න බෑ මීට වඩා. එහෙනම් x බාර කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය. හරි. අරගේ වගේම අපිට පේනවා මේකෙත් මේ x අක්ෂය x අක්ෂයට දෙපැත්තේ බැලුවට පස්සේ උඩ පැත්තයි යට පැත්තයි දෙකම එකිනෙකට සමානයි. හරි. එහෙනම් මට කියන්න පුළුවන් මෙන්න මේ පද්ධතිය x අක්ෂය වටා සම්මිතිකයි කියලා. හරි. එහෙනම් මට කියන්න පුළුවන් පද්ධතිය x අක්ෂය වටා සමමිතික නිසා y බාර කියන එකේ ගියේ බිංදුව. එහෙනම් මට ගුරුත්ව කේන්ද්‍රේ කණ්ඩායමකේ g ලියන්න පුළුවන්. මෙන්න මේ ප්‍රකාශනයේ 24 ධන 5යි 5 බෙදීම 12 ධන 5 වාරයක් a වල බිංදුව කියලා. හරි මම හිතනවා ඉතින් ඔයගලන්ට අද උගන්වන්න පොතේ තේරුණා කියලා. ඉතින් ඔයගලන්ට අමාරු දේවල් මොනවද තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් කරන්න. අපේ ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා නැත්නම් ඒකට එවන්න.
ඉතින් ඔයාලට තව අමාරු මොනවාරි පාඩමක් තියෙනවා නම් මේ පාඩම උගන්වලා දාන්න කියලා කියන්න ඕන. ඒකත් කමෙන්ට් කරන්න. ඉතින් බොහොම ස්තුතියි.